හොඳයි. එහෙනම් දරුවනේ අපි කතා කරමින් හිටියේ පසුවස්වනු තාක්ෂණය පිළිබඳව. අපි කිව්වා පසුවස්වනු තාක්ෂණය කියලා කියන්නේ යම් භෝගයක අස්වනු නෙලීමේ ඉඳලා යම් භෝගයක අස්වනු නෙලීමේ ඉඳලා පරිභෝජනය දක්වා අපි යොදා ගන්නා වූ විවිධ ක්‍රියාකාරකම් තියෙනවා. මේ ක්‍රියාකාරකම් මගින් බලාපොරොත්තු වෙනවා අපි අස්වැන්නේ සිදුවන්නා වූ ගුණාත්මක හානි ඒ වගේම ප්‍රමාණාත්මක හානි අවම කරලා පුළුවන් නම් ගුණාත්මය වර්ධනය කරලා පවත්වා ගැනීමට යොදා ගන්නා විවිධ ක්‍රම ශිල්ප ක්‍රම නිපුණත්වය ආදී සියල්ලේම එකතුවට අපි කිව්වා පසුවස්වනු තාක්ෂණය කියලා. මේ පසුවස්වනු තාක්ෂණය අපිට විවිධ ආකාර වලින් වැදගත් වෙනවා. ආහාර අපතේ යන්නේක වළක්වන්නද, නාස්තිය වළක්වන්නද, මන්ද පෝෂණය වළක්වන්නද, රැකියා නියුක්තිය වැඩි කරන්නද, වසර පුරා නිෂ්පාදනය ලබා දෙන්නද, නිපදවන ප්‍රදේශවල ඉඳලා නොනිපදවන ප්‍රදේශවලට අස්වැන්න ප්‍රවාහනය කරන්නද, ඒ වගේම මිල උච්චාවචනය වළක්වන්නද, මිල ඉහළ යන එක වළක්වන්නද, රැකියා නියුක්තිය වැඩි කරන්නද, අස්වැන්නට අමතර අගයක් එකතු කරන්නද, ඒ වගේම හරියට පසුවස්වනු තාක්ෂණය යොදාගත්තොත් බීජ වාගේ දේවල් රෝපණ ද්‍රව්‍ය වශයෙන් යොදා ගන්නටද, එහෙම නැත්නම් මේ පසුවස්වනු තාක්ෂණය හරියට ක්‍රියාත්මක කළොත් අපට කැලිකසල ගැටලුව වළක්වා ගන්නටද ආදී වශයෙන් මේ පසුවස්වනු තාක්ෂණය තුල විවිධාකාර වැදගත්කම් තිබුණා. හැබැයි මේ පසුවස්වනු තාක්ෂණය යටතේ අපට හමු වුණු බරපතල ගැටලුකාරී තත්වයක් වුණා ළමයි මේ පසුවස්වනු හානි. පසුවස්වනු හානි කියලා කිව්වේ යම් භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා සිදුවෙන්න පුළුවන් විවිධ ආකාරවල හානි තමයි. අපි කිව්වා මේ හානි ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන් කියලා. එකකට කිව්වා ළමයි අස්වනු වල නැත්තම් ගුණාත්මක හානි කියලා. ගුණාත්මක හානි යටතේ වෙන්නේ අපි ලබාගත් අස්වැන්නේ අන්තර්ගතය නැත්තම් ගුණාත්මය ක්වොලිටි එක පහළ යනවා. ඒ වගේම තව හානි වර්ගයක් ගැන කියවුණා අස්වැන්නේ ප්‍රමාණාත්මක හානි. ලබාගත් අස්වැන්නේ ස්කන්ධය හෝ පරිමාව හෝ ප්‍රමාණයේ සිදුවන්නා වූ පිරිහීමක් ගැනයි මේ යටතේ අපි කතා කළේ. ඒතර අපි කිව්වා ළමයි පසුවස්වනු තාක්ෂණය යටතේ විවිධ පියවර අපට හමු වෙනවා. මෙන්න මේ පසුවස්වනු තාක්ෂණය යටතේ හමුවන මේ විවිධ පියවර ඔස්සේ තමයි මේ හානි සිද්ධ වෙන්න පුළුවන් වෙන්නේ. මොන හානිද? පසුවස්වනු හානි. අපි කතා කළා පසුවස්වනු තාක්ෂණය යටතේ මේ මොනවද හමුවන පියවර කියලා. සමහර වෙලාවට අපි අස්වනු නෙලා ගැනීමක් කරනවා. දෙවනුව මේ නෙලාගත් අස්වැන්න අපි යම් ස්ථානයක රැස් කිරීමක් කරනවා. සමහර අවස්ථාවලදී මේ රැස් කරපු අස්වැන්න යෝග්‍ය විදිහට පිරිසිදු කිරීමක් කරනවා. අපවිත්‍ර කොටස් අයින් කරලා මේක යෝග්‍ය තත්වයට පත් කරනවා. නැත්නම් අපි අස්වැන්න පිරිසිදු කරනවා. ඒ වගේම මේ අස්වැන්න සලකා බලන ලක්ෂණ මත සමජාතීය කාණ්ඩවලට වෙන් කරනවා. හෙවත් ළමයි ශ්‍රේණි කරනවා. ඊළඟට මේ අස්වැන්න යම් ප්‍රයෝජනයකට ලබා ගන්න අතුරු යම් ස්ථානයක తాවකාලිකව තැන්පත් කරලා තියෙනවා. හෙවත් අස්වැන්න ගබඩා කරනවා. ඒ වගේම මේ අස්වැන්න දැනට පවතින ස්ථානයේ ඉඳලා අපට මේක ගෙන යා යුතු ස්ථානයකට අපි භෞතිකව පිහිටීම වෙනස් කරනවා. හෙවත් අස්වැන්න ප්‍රවාහනය කරනවා. ඒ වගේම මේ අස්වැන්නේ ආරක්ෂාව සඳහා වේවා, අලංකාරය සඳහා වේවා, පාරිභෝගික ආකර්ෂණය සඳහා වේවා මේක යම් ආකාරයකින් ආවරණය කිරීමක් නැත්නම් කොටස් වලට වෙන් කර ආවරණය කිරීමක් හෙවත් පැක් කිරීමක් හෙවත් ඇසුරුම් කිරීමක් කරනවා.
ඒ වගේම මේ අස්වැන්න වෙළඳපළක් තුලදී කිසියම් වටිනාකමක් සමග හුවමාරු වෙනවා. හෙවත් අස්වැන්න අලෙවි කිරීමක් සිද්ධ වෙනවා. අවසාන වශයෙන් මෙලෙස අලෙවි කළ අස්වැන්න කිසියම් පාරිභෝගිකයෙක් විසින් මිලදී ගන්නවා. ඊට පස්සේ පරිභෝජනය කරනවා. ළමයි අපි කිව්වා මෙන්න මේ විදිහට පසුවස්වනු තාක්ෂණයේ විවිධ පියවර පවතිනවා. මේ පියවර ඔස්සේ පසුවස්වනු හානි සිද්ධ වෙන්න පුළුවන්. අපි ඊළඟට මූලිකව කතා කළා මේකෙන් අස්වනු නෙලීම ආශ්‍රිතව විය හැකි පසුවස්වනු හානි පිළිබඳව. අපි කතා කරමින් හිටියේ අස්වනු නෙලීම සම්බන්ධව සිදුවිය හැකි පසුවස්වනු හානි පිළිබඳවයි. පසුවස්වනු නෙලීම නැත්නම් අස්වනු නෙලීම යටතේ අපට වෙන්න පුළුවන් ප්‍රධානම අතපසුවීමක් තමයි નિયમિત අවස්ථාවේදී නෙලා ගැනීමක් කරන්නේ නැහැ. මේ යටතේ ඇතිවිය හැකි එක ගැටලුවක් තමයි નિયમિત අවස්ථාවේ නෙලා නොගැනීම. මේ ගැන අපි කතා කළා. නැත්නම් નિયમિત අවස්ථාව මගහැරීම ගැන අපි කතා කළා. මේ යටතේ අපි කිව්වා අස්වැන්නේ පවතිනවා මේරීමේ දර්ශකයේ නම් ලක්ෂණයක්. එම ලක්ෂණේ හෝ ඒ කරුණ අතහැර අස්වනු නෙලීම නොකළ යුතුයි. ඉතින් ඒ නිසා මේ નિયમિત අවස්ථාව මගහැරීම ආකාර දෙකකට යෝජනා කළා. එකක් තමයි ළමයෝ નિયમિત අවස්ථාවට පෙර අස්වනු නෙලන්න උත්සාහ කරනවා සමහරු. ඒ වගේම નિયમિત අවස්ථාව පසුවී අස්වනු නෙලන්න උත්සාහ කරනවා. මේ ක්‍රියාවන් දෙකම එකම ආකාරයකින් අහිතකර වුණා. ඒ වගේම අපි කතා කළා මේකට සම්බන්ධව දෙවෙනි ගැටලුවක් අස්වනු නෙලීම සම්බන්ධව. ඒ යටතේ අපි කිව්වා નિયમિત ක්‍රමයට පටහැනිව අස්වනු නෙලනවා. යම් භෝගයක අස්වනු නෙලිය යුතු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට පටහැනිව අස්වනු නෙලීමත් නොකළ යුත්තක්. අස්වැන්න බිමට නෙලන්න උත්සාහ කරනවා. නටුවේ දිග අඩුවෙන් නෙලන්න උත්සාහ කරනවා. වැරදි ක්‍රම වලට නෙලන්න යනවා. ඒ වගේම අතින් නෙලන්න උත්සාහ කරනවා. අපිරිසිදු උපකරණ යොදා ගන්නවා. නොගැලපෙන උපකරණ යොදා ගන්නවා. මෙබඳු નિયમિત ක්‍රමයට පටහැනිව අස්වනු නෙලීමෙනුත් විවිධාකාර ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අපි කතා කළා එහෙමනම් පසුවස්වනු හානි වලට බලපාන පසුවස්වනු තාක්ෂණයේ පවතින පළවෙනි ක්‍රියාව වන අස්වනු නෙලීම හා සම්බන්ධව මතුවිය හැකි ගැටලු පිළිබඳව. අපි ඊළඟට කතා කරන්නට යන්නේ ළමයෝ මෙතෙන් සිට මේ අස්වනු නැත්නම් පසුවස්වනු තාක්ෂණය යටතේ පසුවස්වනු හානි සිදුවේ හැකි දෙවෙනි අවස්ථාව මොකක්ද? මේ නෙලාගත් අස්වැන්න රැස් කිරීමට සම්බන්ධව විය හැකි පසුවස්වනු හානි පිළිබඳවයි. ඒ නිසා අපි පටන් ගමු අංක 2 අස්වනු රැස් කිරීමේදී වෙන්න පුළුවන් පසුවස්වනු හානි පිළිබඳව. අස්වනු රැස් කිරීමේදී විය හැකි පසුවස්වනු හානි ගැනයි අපි සලකා බලන්නේ. මෙතෙන් සිට ළමයි අපි අස්වැන්න නෙලාගත්තට පස්සේ ඒවා යම් ස්ථානයක හෝ කිසියම් වාදනයකට දාගන්නවා. ඒවා අපි වගාවේ හෝ ශේෂ්ත්‍රයේ තැන් තැන් වල තියෙන්න පුළුවන්. මොකද ඔක්කොම දැන් අපි වගාවක් ගත්තොත් පළතුරු වගාවක් ගත්තොත් මේ වගාවේ ගස් ගණනාවක් තියෙනවා. අපි එක ගහක අස්වැන්න යම් තැනක තියෙනවා, තව ගහක තව තැනක තියෙනවා. ඉතින් මේවා අවසානයේ අපි එකතු කරන්න ඕන. මෙන්න මේකට අපි කියනවා අස්වනු රැස් කිරීම කියලා. ඒ කියන්නේ කියනවා අපි අස්වනු නෙලීමෙන් පසු ඒවා යම් ස්ථානයකට හෝ බඳකොට රැස් කරනවා. එතෙන්දි වෙන්න පුළුවන් හානි තමයි මේ කතා කරන්න යන්නේ. ඒ යටතේ මෙන්න වෙන්න පුළුවන් එක දෙයක් මේ නෙලාගත් අස්වැන්න පස මත ගොඩ ගහනවා. මේ නොකළ යුතු දෙයක්. අස්වැන්න නෙලාගත්තට පස්සේ ඒක පස මත තැන්පත් කළොත් පසේ තියෙන මඩ වැලි නැත්තම් වෙනත් ඔය සතුන්ගේ අපද්‍රව්‍ය ආදිය තැවරෙන්නත් පුළුවන්. මතක තියාගන්න ඊට අමතරව මේ අපද්‍රව්‍ය තැවරීමක් සිද්ධ වෙනවාට අමතරව පසේ වාසය කරනවා පාංශු රෝග හා පලිබෝධකාරක. මේගොල්ල අස්වැන්නට ඇතුල් වෙනවා. මේ නිසා දැනගන්න නෙලාගත් අස්වැන්න
පස මත ගොඩ ගසා තැබීම නොකළ යුත්තක්. එය හොඳින් මතක තබා ගන්න. ඒ වගේම තව වෙන්න පුළුවන් ගැටලුවක් තමයි අස්වනු නෙලීම හා සම්බන්ධව මේ නෙලාගත් අස්වැන්න තද සූර්යාලෝකයට ලක් වෙනවා. මේ මගින් මැලවී යාමක් වෙනවා. මැලවී යාම කියලා කියන්නේ ළමයි මේ අස්වැන්නේ පවතින ජලය වාෂ්පීකරණය මගින් ඉවත් වෙනවා. ඒ වගේම තද සූර්යාලෝකයේ මගින් පොත්ත පිලිස්සී යාමක් වෙනවා. මේකට අපි කියනවා සන් බර්නින් කියලා. මෙන්න මේ වගේ තත්ත්වයන්ට ලක් වෙන්න පුළුවන්. ඊළඟට සමහර වෙලාවට අපි නෙලාගත් අස්වැන්න අපිරිසිදු බඳුන් වල ගබඩා කරනවා. මේ බඳුන් වල විවිධ ආසාදනයන්ට හේතු වන ද්‍රව්‍ය හෝ තත්ත්ව තියෙන්න පුළුවන්. ඒ මගින් අස්වැන්නට අපද්‍රව්‍ය විෂ බීජ එකතු වෙනවා. අපි අපිරිසිදු ගෝණිවල හෝ පොලිප්‍රොපිලීන් මලු මේ පොලිප්‍රොපිලීන් මලු වලට සමහරු කියනවා ළමයි යූරියා බඳුන් කියලා. අර හිස් නැත්තයි යූරියා බෑග් කියලා කියනවා. අපිරිසිදු යූරියා බෑග්ස් වල අස්වැන්න ගබඩා කරන්න හොඳ නැහැ. තව ප්‍රශ්නයක් තමයි ඊටා දිගු කාලයක් අස්වැන්න වාතාශ්‍රය රහිත බඳුන් වල රඳවලා තියෙනවා. දැන් අපි විශාල වගාවක අස්වැන්න නෙලන්න ගියොත් එහෙම මුලින්ම නෙලන අස්වැන්න සමහරවිට හවස් වෙනකන් සමහරට දින කිහිපයක් වෙන්නත් පුළුවන්. මොකක් හරි භාජනයක දාලා තද කරලා තියෙනවා. අපි හැමතිස්සෙම කියන දෙයක් තියෙනවා. අමතක කරන්න එපා. අස්වැන්න කියන්නේ සජීවී පටකයක්. මේක මේ ආකාරයෙන් ගබඩා කරලා තිබ්බොත් ඒක නිර්වායු පැසීමට ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකව උෂ්ණත්වය එකතු වීමෙන් එතන ශ්වසන ශීඝ්‍රතාව වැඩි වෙලා සංචිත ආහාර වැය වෙන්න පුළුවන්. අනික් අතට මේ විදිහට අස්වැන්න ගොඩක් වෙලාවට එකතැන තිබ්බහම උෂ්ණත්වය ඉහළ යනවා, ආර්ද්‍රතාවය ඉහළ යනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද ළමයි? රෝග හා පලිබෝධ හානි වැඩි වෙනවා. ඒ නිසා අනවශ්‍ය විදිහට උෂ්ණත්වය ඉහළ යාමෙන් ශ්වසනය වේගවත් වෙන එක වළක්වන්නට, රෝග හා පලිබෝධ හානි වළක්වන්නට මේක වාතාශ්‍රය රහිත බඳුන් වල දිගු කාලයක් රඳවලා තියන්න එපා. දැනගන්න පෙනී ගිහිල්ලා තියෙනවා ළමයි මේ විදිහට අස්වැන්න ඔය වාගේ භාජනයක දාලා දිගු වේලාවක් තිබ්බහම සමහර ස්ථානවල ශ්වසනය ඉතා වේගවත් වෙලා මේ අස්වනු තොගය තුල ඇති වෙන අධික උෂ්ණත්වයක් සහිත කලාප. ඒ බඳු කලාප වලට අපි කියනවා හොට් ස්පොට්ස් කියලා. ඒ බඳු කලාප වලට අපි කියනවා හොට් ස්පොට්ස් කියලා. මෙන්න මේ හොට් ස්පොට්ස් වල උෂ්ණත්වය ඉතාම අධිකයි. එතන සිද්ධ වෙනවා ශ්වසන බිඳ වැටීම. ඉතා ශීඝ්‍රයෙන් ආහාරයේ පවතින නැත්නම් අස්වැන්නේ පවතින සංචිත බිඳ වැටෙනවා. මේ විදිහට එක පැත්තකින් ශ්වසන බිඳ වැටීම් වෙමින් ඒකේ තියෙන සංචිතයේ අස්වැන්නේ අන්තර්ගතයේ වැය වෙන අතරම අනික තමයි මේ ඇතිවන උෂ්ණත්වය යටතේ මෙතන රෝග පලිබෝධ වර්ධනය වෙනවා. මේ අස්වැන්න මත රෝග හා පලිබෝධ වර්ධනය වෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? අනපේක්ෂිත විදිහට අස්වැන්නේ ගුණාත්මය ප්‍රමාණාත්මය දෙකම හානි වෙනවා. මේ නිසා අනවශ්‍ය විදිහට ඉතා දිගු වේලාවක් මේ අස්වැන්න වාතාශ්‍රය රහිතව බඳුන් වල ගබඩා කරලා තියන්න හොඳ නැත. ඔන්න එහෙනම් අපි දැන් අස්වැන්න නෙලීමේදී වන හානි ගැන කතා කළා. අස්වැන්න රැස්කිරීමේදී වන හානි ගැන කතා කළා. අපේ තුන්වන පියවර තමයි අස්වැන්න පිරිසිදු කිරීමේදී වෙන්න පුළුවන් පසුවස්සුණු හානි. අස්වැන්න පිරිසිදු කිරීමේදී වෙන්න පුළුවන් පසුවස්සුණු හානි අපිට ප්‍රධානාකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. එකක් තමයි අස්වැන්න ජලයෙන් පිරිසිදු කරන්න ගියාම හානි වෙන්න පුළුවන්. අනික තමයි අස්වැන්නේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න ගියාම හානි වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම බලමු ළමයි මොන විදිහටද අස්වැන්න අපි ජලයෙන් පිරිසිදු කරන්න ගියාම ඒකේ නොයෙකුත් හානි වීම හටගන්නේ කියලා. එකක් තමයි
අපිරිසිදු ජලය යොදා ගැනීමට උත්සාහ කරලා තියෙනවා. දැන් මේ පිළිබඳව යම් වාර්තා පළ වුණා අපට මතකයි. සමහර වෙලාවට ඔය ලීක්ස් කැරට් ආදී එළවලු වර්ග පිරිසිදු කිරීමට සමහර උදවිය කාණුවල ගලා යන ජලය යොදාගෙන තියෙනවා. ලීක්ස් ආදිය ගලවපුවාම කැරට් ආදිය ගලවපුවාම එහි තැවරලා තියෙනවා මඩ වාගේ දේවල්. ඒවා තොග වශයෙන් සෝදන්ට ඔය අපිරිසිදු ජලය යොදාගත්තාම ඒ මගින්ම ඇති වෙනවා මොනවද? ආසාදනය. ඒ නිසා ඒක ඊටාම අහිතකර තත්වයක් බවයි පළවෙනි එකදී. අනික ඒක සදාචාරාත්මකත් නැහැ. අනික තමයි සමහර කට්ටිය සේදීම නොකළ යුතු අස්වැන්න සෝදන්න උත්සාහ කරනවා. උදාහරණයක් තමයි අන්නාසි. ඇයි අපි අන්නාසි සේදීමක් නොකළ යුත්තේ? දැන් ළමයි අපි අන්නාසි ගෙඩියක් ගත්තොත් ඔබට පේනවා ඇති මේ අන්නාසි ගෙඩිය තියෙනවා මේ වගේ කුඩා කප්ස් වැනි ව්‍යුහ මේවට සමහර බ්ලොසම් කප්ස් කියලාත් කියනවා. අන්නාසි ගෙඩිය තුල මෙහෙම තියෙනවා නිකන් මෙන්න මේ වගේ තත්ත්වයන් තියෙනවා. මේ වාගේ තියෙනවා පොඩි කප්ස් වගේ ව්‍යුහ තියෙනවා ආවරණය වෙලා මෙහෙම දල වශයෙන් මම යෝජනා කළොත් මේ වගේ තත්ත්වයක් කියලා. දැන් මෙතෙන්දී ඔබ අන්නාසි ගෙඩියක බාහිර පෘෂ්ඨය සෝදන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? මේ පවතින කුටීර තුලට මේවට සමහර බ්ලොසම් කප්ස් කියලාත් කියනවා අපිට ඒක වැඩක් නැහැ. මේ පවතින කුටීර වලට මොකද වෙන්නේ? ජලය ඇතුල් වෙනවා. මේ කුටීර වලට ජලය ඇතුල් වුණාට පස්සේ මේක ආවරණය වෙලා තියෙන නිසා මේ ජලය බැහැර වෙන්නේ නැහැ. දිගටම අන්නාසි ගෙඩියේ බාහිර පෘෂ්ඨේ ජලය රැඳෙන්න උත්සාහ කරනවා. මේ රැඳෙන ජලය මගින් මොකද වෙන්නේ? සමහර වෙලාවට මේ අන්නාසි ගෙඩිය දිලීර ආසාදන වලට ලක් වෙන්න පුළුවන්. මේ නිසා අපි අන්නාසි සෝදා පිරිසිදු කිරීම අනුමත කරන්නේ නැත. ඒ වගේම තව උදාහරණයක් ඉදිරිපත් වුණා සේදීම නොකළ යුතු එක්කෙනෙක් කියලා බිත්තර. බිත්තර සත්ව නිෂ්පාදනයක් වෙනවා. අපි සාමාන්‍යයෙන් බිත්තර සේදීමක් කරන්නේ නැහැ. බිත්තර සේදීමට හේතු වෙන්නේ මේකේ පිට පෘෂ්ඨයේ බොහෝ දුරට කුකුලන්ගේ මල ද්‍රව්‍ය තැවරී තිබුණොත් තමයි. කුකුලන්ගේ අශුචි ආදිය තැවරී තිබුණොත් තමයි සමහරු මේ බිත්තර සේදීමට පෙළඹෙන්නේ. දැනගන්න බිත්තරවල අශුචි ආදිය තැවරීම පාලන ගැටලුවක්. ප්‍රධාන වශයෙන් මේකට හේතුව කිකිලියක් විසින් දමන ලද බිත්තරයක් කූඩුව තුල අනවශ්‍ය පරිදි දිගු කාලයක් රැඳීම. එහෙම තියෙනකොට තමයි ඒක කිකිලියන්ගේ අපද්‍රව්‍ය වලට ලක් වෙන්නේ. සමහර වෙලාවට බිඳ කෑමට හෝ නිකම්ම බිඳී යාමට ලක් වෙනවා. ඔය ස්ට්‍රග්ලින් නැත්තම් සත්තු එහෙට මෙහෙට කූඩුව ඇතුලේ ඇවිදින්න. ඒ නිසා මේක වළක්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි බිත්තරවල පිටත අපවිත්‍ර වෙන එක වළක්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි සත්ත්ව පාලන සම්බන්ධ දෙයක්. කෙටි කාලාන්තර වලින් නිතරම කූඩු වල තියෙන බිත්තර ඉවත් කරන්න ඕන. දිගු වේලාවක් කූඩු ඇතුලේ තියෙන්න දෙන්න හොඳ නැහැ. එතකොට බිත්තරයක පිටපැත්තේ අපද්‍රව්‍ය තැවරුණත් අපි ඒක සෝදන්න යන්න හොඳ නැහැ. ඒකට හේතුව මල ද්‍රව්‍ය වල විෂ බීජ තිබුණත් මේ මල ද්‍රව්‍ය බොහෝ දුරට බිත්තරයට ඇතුල් වෙන්නේ නැහැ. ඒක බාහිර දෙයක් නමුත් දැනගන්න. ඒකට හේතුව ළමයි. අපි මේ බිත්තරේ කටුව ගත්තාම මේ බිත්තර කටුවට පිටින් තියෙනවා මියුසින් නම් ප්‍රෝටීන් මගින් සෑදුණු කුඩා සිවියක් නැත්නම් කුඩා පටලයක්. මේකට අපි කියනවා මියුසින් පටලය කියලා. මේක තියෙන්නේ බිත්තරේට පිටින්. මෙහෙම බිත්තරේ වටේටම ඕක තියෙනවා. දැනගන්න බිත්තර කටුවක සිදුරු හෙවත් අවකාශ තියෙනවා. මේ සිදුරු හෙවත් අවකාශ මත තැන්පත් වෙලා තියෙනවා ප්‍රෝටීන් පටලයක්. මේකට අපි කියනවා මියුසින් පටලය කියලා. ඒතර කිකිලි බිත්තරයක කිකිලියගේ අපද්‍රව්‍ය, මල ද්‍රව්‍ය ආදී තැන්පත් වෙන්නේ මේ මියුසින් පටලයට පිටතින්. මේ මියුසින් පටලයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. බැක්ටීරියා ආදියට මේ පටලේ හරහා බිත්තරයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් බිත්තරයක විලඳපොලින් මිලදී ගන්නා බිත්තරයක
මේ වගේ මල ද්‍රව්‍ය තැවරී තිබූ පමණින්ම ඒක අපවිත්‍ර බිත්තරයක්සේ ඉවත් කරන්න එපා. මොකද බාහිර පෘෂ්ඨයේ මල ද්‍රව්‍ය තැවරී තිබුණත් බිත්තරේ වටා ආලේප වෙලා තියෙන තැන්පත් වෙලා තියෙන මියුසින් පටලේ මගින් මේකට විෂ බීජ ඇතුල් වෙන එක වළක්වනවා. නමුත් ඔබ වැඩි හොඳට කියලා බැරි වෙලාවත් මේ බිත්තරේ සේදුවත් මොකද වෙන්නේ? මේ මියුසින් පටලේ මගින් ලැබුණු ස්වභාවික ආරක්ෂාව විනාශ වෙනවා. ඒ සමග බිත්තර කටුවේ තියෙන සිදුරු විෂ බීජ වලට විවෘත වෙනවා. අනිවාර්යෙන් බිත්තර නරක වෙන්න පටන් ගන්නවා. මේ නිසා අලවීස්නා තබා ඇති බිත්තරවල පිට පෘෂ්ඨයේ මල ද්‍රව්‍ය තැවරී තිබුණාට කලබල වෙන්න එපා. ඒවා බිත්තරේ තුළට ඇතුල් වෙලා ආසාදන ඇතිවීමට තියෙන හැකියාව ආවමයි. නමුත් වැඩි හොඳට කියලා ඒක සෝදන්න ගියොත් එහෙම අර ස්වභාවික මියුසින් ප්‍රෝටීන් ආවරණය ඔබට අහිමි වෙනවා. ඔබට මේක අත්හදා බලන්න පුළුවන් බිත්තරයක් අරගෙන අතේ වතුර පොඩ්ඩක් ගාලා මේ බිත්තරයේ කටුව පිරිමැදලා බලන්න. ඔබට තේරෙනවා අතට සෙවල ගතියක් දැනෙන්න පටන් ගන්නවා. මේ සෙවල ගතිය කියන්නේ මොකක්ද? මියුසින් නම් ප්‍රෝටීනයයි. දලේ දිය වෙනවා. ඒ නිසා බිත්තර දලෙන් සෝදන්න යන්න හොඳ නැහැ. බිත්තර කටුවක නැත්තම් බිත්තරයක පිටපැත්තේ අපද්‍රව්‍ය තැවරිලා නම් ඒක අලෙවි කරන බිත්තරයක් නම් ඒ කියන්නේ කලබල වෙන්න එපා. සමහර වෙලාවට බිත්තර රැක්කවීමක් කරද්දී මේ බිත්තර කටුවේ අපද්‍රව්‍ය ගොඩක් තිබුණොත් එහෙම අනෙක් බිත්තර වලට මේක ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට වියලි බුරුසුවක් අරගෙන බිත්තර කටුවේ පිට තියෙන අපද්‍රව්‍ය යන්තම් පිස් දාලා ඉවත් කරන්න. මිසක සෝදන්න යන්නේ නැත. ඒ නිසා දැනගන්න ආහාරවල නැත්තම් අස්වැන්නේ පසු අස්වනු හානි ඇති වෙන්න පුළුවන් එක ක්‍රමයක් තමයි අස්වනු පිරිසිදු කිරීම යටතේ සේදීම නොකළ යුතු අස්වැන්න සේදීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ අපි මේ කිය හිටියේ ළමියෝ මෙතන. අපි කිව්වා සේදීම නොකළ යුතු අස්වැන්න සේදීමට උත්සාහ කළා අන්නාසි බිත්තර ආදී. අනික තමයි නිසි පරිදි සෝදන්නේ නැහැ. විශේෂයෙන්ම අඹ පැපොල් ආදී පළතුරු හොඳින් අතුල්ලමින් ඒ පොත්තේ තැවරී තියෙන කිරි ටික ඉවත් වෙනකන් සේදීමක් කළ යුතුයි. දැනගන්න අඹ කිරිවල පැපොල් කිරිවල තියෙනවා විකාදන හැකියාවක් හෙවත් පිලිස්සීමේ හැකියාවක්. මේ කිරිවල පවතින විකාදන හැකියාව මගින් මොකද වෙන්නේ ළමයි? ඒවා පළතුරු වල තැවරුනහම පළතුරු පොත්ත විකාදනයට ලක් වෙනවා. පොත්තේ පටක මිය යනවා. ඒ විදිහට පොත්තේ පටක මිය ගියොත් මොකද වෙන්නේ? එම ස්ථාන හරහා වඩා පහසුවෙන් දිලීර බැක්ටීරියා ආදී ඇතුල් වෙනවා. දැනගන්න ඒ නිසා අඹ එහෙම නැත්නම් පැපොල් ආදී බාහිර ආවරණයේ පවතින ශීරය සම්පූර්ණයෙන් සෝදා යවෙන්න හොදන්න ඕන. අනික තමයි අස්වැන්න සේදුවට පස්සේ ඔබ තෙතමනේ ඉවත් කරන්නට පිස දානවා නම් පිස නොදා ඉන්නවා නම් හොඳයි. පිස දාන්න ඕන නම් හැබැයි අපිරිසිදු රිදි කෑලි පාවිච්චි කරන්න බෑ. මොකද ඔයා කොච්චර මහන්සි වෙලා මේක සේදුවත් ආපහු ඒක පිහින්න යොදාගන්නේ අපවිත්‍ර රිදි කෑල්ලක් නම් තේරුමක් නෑ. ඒ ආපහු ආසාදනීය වෙනවා. ඒ නිසා පිස දැමීමෙන් තොරව ඉන්න පිස දාන්න ඕන නම් අපිරිසිදු රිදි කෑලි භාවිතා නොකර පිරිසිදු රිදි කෑල්ලක් අරන් ඒ නිතරම සේදීම ආදියට ලක් කරන්නට වේ. එහෙනම් අපි කිව්වා පිරිසිදු කිරීම යටතේ කරන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි සේදීම, අනික තමයි අස්වැන්නේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කිරීම. අස්වැන්නේ තියෙන අනවශ්‍ය කොටස් ඉවත් කිරීමේදී වෙන්න පුළුවන් ගැටලුවක් තමයි නිසි උපකරණ භාවිතා කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට පිහියක් ඕන නම්, සෙකටියරයක් ඕන නම් නියමිත උපකරණේ භාවිතා කළ යුතු වෙනවා. ඒ හැර වෙනත් ද්‍රව්‍ය නැත්නම් වෙනත් උපකරණ මෙවලම් ආදී යොදාගත්තාට හරියට ඒක පිරිසිදු වෙන්නේ නැහැ ළමයි. අනික් පැත්තෙන් වෙන්න පුළුවන් එක තමයි උපකරණ යොදා ගන්නවා. හැබැයි ඒව හරියට පිරිසිදු නැහැ. එහෙම නැත්නම් යොදා ගන්න උපකරණ නිසි පරිදි භාවිතා කරන්න ඒ ශිල්පියා දන්නේ නැහැ. එතකොට ඔහුට උපකරණේ භාවිතා කිරීමේ නිපුණත්වයක් නැතිනම් සමහර ලාවට ඒක පිහියක් නම් ඒ මගින් අනවශ්‍ය කොටස් කැපී ඉවත් වෙන්න ඕන. අවශ්‍ය කොටස් කැපී නොගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා හරියට පිරිසිදු කිරීමේදී අනවශ්‍ය කොටස් ඉවත් කිරීම වැදගත් වෙනවා. අපි දැන් කතා කළා අස්වනු නෙලීමේදී සිදුවෙන්න පුළුවන් පසු අස්වනු හානි ආකාර. ඒ වගේම ඊළඟට අස්වැන්න
මොන විදිහටද අපි පිරිසිදු කරන්නේ නැත්නම් ගබඩා කරන්නේ මේ තැන්පත් කරන්නේ. එතෙන්දි වෙන්න පුළුවන් ගැටලු. ඒ වගේම තව වෙන්න පුළුවන් ගැටලුකාරී අවස්ථාවක් තමයි අස්වැන්න ශ්‍රේණිගත කිරීම. ශ්‍රේණිගත කිරීම කියලා කියන්නේ යම් සලකා බලන ලක්ෂණ මත අස්වැන්න සමාන කාණ්ඩවලට වෙන් කර තැබීම. ඒක හරියට නොකළොත් මෙතෙන්දී අස්වැන්න අපවිත්‍ර වෙන්න පුළුවන්, ආසාදනය වෙන්න පුළුවන්. මෙන්න වෙන්න පුළුවන් ගැටලු අස්වැන්න නිසි පරිදි ශ්‍රේණිගත නොකර එකම තැනක තියාගෙන ඉන්නවා. එතකොට නරක අස්වැන්නයි හොඳ අස්වැන්නයි දෙකම එකට තියෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? නරක අස්වැන්නේ බලපෑමෙන් හොඳ අස්වැන්න නරක වෙනවා. එහෙම නැත්නම් උසස් අස්වැන්නයි හානි වූ එකයි එකට තියෙනවා. එහෙම නැත්නම් නරක වූ අස්වැන්න ඉවත් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අඩුවට හරි දීලා දාන්න ඕනේ. මේක රඳවා ගන්න තවදුරටත් ඔබගේ වගාවට තව ඔබගේ අස්වැන්නට අහිතකර තත්ත්වය ඇති වෙනවා. මේ නිසා ඊට හොඳ ක්‍රියාවක් තමයි අස්වැන්න හැකි ඉක්මනින් ශ්‍රේණි වලට වෙන් කරන්න. වෙන් කළ අස්වැන්න හැකි ඉක්මනින් අලෙවි කරන්න. මොන අස්වැන්නද? අහිතකර තත්වයන් සහිත අස්වැන්න. ඒවා කල්තබා ගන්න එපා. ඊට ඉක්මනින් ඉවත් කරගන්න. අපි එනවා පසුවසුණු තාක්ෂණයේ ඊළඟ පියවර අස්වැන්න ගබඩා කිරීම. ළමයි දැනගන්න අස්වැන්න ගබඩා කරනවා කියලා අදහස් කරන්නේ මේ නිලාගත් අස්වැන්න කිසියම් ප්‍රයෝජනයකට යොදා ගන්නා තාක්කල් යම් ස්ථානයක තැන්පත් කර තබන එකයි. නිලාගත් අස්වැන්න නිලාගත්තා, රැස් කළා, පිරිසිදු කළා, ශ්‍රේණි කළා. ඒක කිසියම් අරමුණකට යොදා ගන්න අතුරු යම් ස්ථානයක తాවකාලිකව තැන්පත් කර තැබීමට අපි කියනවා අස්වනු ගබඩා කිරීම කියලා. ඒක හරියට කරන්න අවශ්‍යයි. මෙන්න මෙතෙන්දි විශේෂයෙන්ම අපට වැදගත් වෙනවා ලබා දෙන ගබඩා තත්ත්වය මොකක්ද කියන එක. ඒ වගේම මොන වගේ ගබඩා ආකාරයක්ද සපයන්නේ? කොච්චර කාලයක් ගබඩා කරනවාද? මෙන්න මේ කරුණු අපට වැදගත් වෙනවා. ගබඩා තත්ත්වය, ගබඩා ආකාරය, ගබඩා කාලය ආදිය අපට වැදගත් වෙනවා. දැනගන්න මෙහිදී ළමයි අනවශ්‍ය විදිහට වැඩි උෂ්ණත්වයක් එහෙම නැත්නම් වැඩි තෙතමනයක් හෝ ආදතාවක් යටතේ අස්වනු ගබඩා කළොත් මොකද වෙන්නේ? එක පැත්තකින් ශ්වසන හානිය ඇති වෙනවා, අනික් පැත්තෙන් රෝග හා පලිබෝධ හානි ඉහළ යනවා. මේ නිසා දැනගන්න අස්වනු ගබඩා කරනකොට ඒ සඳහා ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙන්න ඕන, ප්‍රශස්ත තෙතමනයක් හෙවත් ආර්ද්‍රතාවක් තියෙන්න ඕන. මීට පරිබාහිර තත්ත්ව යොදා ගැනීමෙන් ගබඩා යටතේ පසුවස්සුණු හානි තමයි ඇති වෙන්නේ. ඒ වගේම සමහරු අපිරිසිදු ඇසුරුම් වල අස්වැන්න ගබඩා කරන්න උත්සාහ කරනවා. ඒ මගින් අස්වැන්න පැහැදිලිවම ආසාදනයන්ට ලක් වෙනවා. අස්වැන්න විවිධ ආකාරයේ ආසාදන වලට ලක් වෙනවා. ඒ වගේම අපි අයහපත් ආකාරයේ ගබඩා ඉදි කරලා තියෙනවා. ඒ වගේම අස්වැන්න ගබඩාව තුලදී අහිතකර තත්ත්වයන්ට ලක් වෙනවා. දැන් උදාහරණයක් තමයි ගබඩාවේ වහලේ ගොඩක් මිටිනම් මේක ඇතුළේ උෂ්ණත්වය ඉහළ යන්න බලන. ඒ වගේම ගබඩාවේ දුර්වල වාතාශ්‍රයක් තිබුණොත් අනවශ්‍ය විදිහට ශ්වසනය සඳහා වාතය හිඟ වෙනවා. එහෙම නැත්නම් උෂ්ණත්වය ඉහළ ගිහිල්ලා සංචිත ආහාර වැය වෙනවා. දැන් අනික තමයි ගබඩාව තුල නිසි පරිදි රෝග පලිබෝධ හානි පාලනය නොකළොත් එහෙම නැත්නම් අපිරිසිදු බව තිබුණොත් මොකද වෙන්නේ? මේ ගබඩාව තුල නිතරම රෝග පලිබෝධ හානි ඉහළ යන්න පුළුවන්. ඒ වගේම අපි ගබඩා කරන අස්වැන්න ගෝණි හෝ මළු වල තැන්පත් කරනවා නම් ඒවා එක පිට තැන්පත් කිරීමේ තත්ත්වයක් තියෙනවා. දැන් උදාහරණයක් මම කියන්න කැමතියි. අපි කිසියම් ගබඩාවක් තුල වී මලු තැන්පත් කරනවා නම් අපි එක පිට එක වී මලු 12කට වඩා තැන්පත් කරන්නේ නේ. උපරිම සංඛ්‍යාව වී මලු 12යි. මෙහෙම එක පිට එක ගහන්නේ ළමයි වී ගෝණි හිවත් වී මලු 12ක් විතරයි. ඉතින් දැනගන්න මේ සියලුම වී මලු වලින් ඇතිවන පීඩනය පහළ තියෙන වී ගෝණියටයි එල්ල වෙන්නේ. මේක වී ගෝණි 12කට වඩා වැඩි නම්
පහළ මල්ලේ තියෙන වී බීජ මත අධික පීඩනයක් තමයි ප්‍රතිඵල වෙන්නේ. සමහර ඒමකින් යාන්ත්‍රික හානි ඇති වෙන්න පුළුවන්. මේවා සිටුවීමට ගන්න ඒවා නම් අනිවාර්යෙන් යාන්ත්‍රික හානි මගින් කලල මිය යන්නත් පුළුවන්. අනේ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. ඊළඟට අස්වැන්න ප්‍රවාහනය කරනවා. අපි යම් තැනක අස්වැන්න ගබඩා කරලා තිබිලා ඊට පස්සේ මොකද කරන්නේ? එතන ඉඳලා අස්වැන්නේ භෞතික පිහිටීම වෙනස් කරනවා. නැත්තම් ප්‍රවාහනය කරනවා. දැනගන්න අපි සමහර වෙලාවට අස්වනු ප්‍රවාහනයේදී කරන වැරදි වැඩක් තමයි මේකට නොගැලපෙන වාහන භාවිතා කරනවා. දැනගන්න හොඳටම ළමයි අස්වනු ප්‍රවාහනය කිරීමේදී අපි යොදාගත යුත්තේ එළවලු හා පළතුරු ප්‍රවාහනයට එළවලු එහෙම නැත්නම් පළතුරු ප්‍රවාහනයට යොදාගත යුත්තේ පිළිගත් ක්‍රමය මොනවද? මේවා ඉතින් මුදල් නේ මොනවද අපිට ආර්ථිකය ශක්තිමත් නැතිවීමේ ගැටලුවක් තියෙනවා. ළමයි ෆ්‍රීසර් ට්‍රක් කියන ආකාරයේ වාහන. අපි යොදාගත යුත්තේ මේ සඳහා ෆ්‍රීසර් ට්‍රක් කියන ආකාරී වාහන. මේවායේ විශේෂ ලක්ෂණයක් තමයි මේවා තියෙනවා ශීතකරණයක්. ඒ මගින් එළවලු හා පළතුරු අනවශ්‍ය විදියට හානියට ලක් වෙන්නේ නැහැ. මතක තියාගන්න මේ සඳහා ගඩොල් වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ එහෙම නැත්නම් ලොරි රථ යොදා ගැනීම අනුමත කරන්නට අමාරුයි. ඒ වගේම ප්‍රවාහනයේදී ආවරණය නොකර ප්‍රවාහනය කළොත් මොකද වෙන්නේ? මේ අස්වැන්න එළවලු ආදිය දැඩි සූර්යාලෝකයට දූවිලි වලට වාහන දුම් ආදියට ලක් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මේ අස්වැන්න ප්‍රවාහනය කරද්දී ඊටාම අපරීක්ෂාකාරී විදිහටයි මේ වාහන ධාවනය කරන්නේ. සමහර වෙලාවට මේ වාහන ධාවනය කිරීමේදී නිකන් කිසිම සැලකීමක් නැහැ එහෙන් දාලා මෙහෙන් දාලා යන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහර වෙලාවට ප්‍රවාහනයට අධික වේලාවක් ගන්නවා. මේ රියදුරන් ඉතින් කඩගාව නවත්ත බුලත් කකා තේ බිබි ලොකු වෙලාවක් ගන්නවා එළවලු ආදී ප්‍රවාහනය කරන්න. එතකොට මොකද වෙන්නේ? මේ ලොරිය ඇතුළේ මේවා නරක වීම ආරම්භ වෙනවා. අනික තමයි අයහපත් මාර්ග පද්ධතිය. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා ළමයි අපේ රටේ ටිකක් දුෂ්කර වගේ පළාත් වල තමයි මේ අසුරු නිෂ්පාදනය කරන්නේ. එළවලු නම් කඳුකර ප්‍රදේශවල. එහෙම නැත්නම් වියලි කලාපීය ප්‍රදේශවල. ඒතර මේ වගේ ප්‍රදේශවල ඊටාම දියුණු මාර්ග පද්ධතියක් නැහැ. ඒතර මොකද වෙලා තියෙන්නේ? මේ දුෂ්කර ප්‍රදේශවල නිපදවන එළවලු නැත්නම් පළතුරු නගරයේ දක්වා ප්‍රවාහනය කරද්දී අනිවාර්යෙන්ම නොගැලපෙන නැත්නම් අහිතකර මාර්ග පද්ධතියක් කරහා යනවා. එහෙම යද්දී නොයෙකුත් යාන්ත්‍රික හානි මේ අස්වැන්නට නම් ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තියෙනවා. අනික තමයි ළමයෝ මේ යෝග්‍ය ඇසුරුම් වල දාලා නෙවෙයි මේ එළවලු හා පළතුරු නැත්නම් මේ එළවලු පළතුරු ආදී ප්‍රවාහනය කරන්නේ. දැනගන්න එළවලු පළතුරු ප්‍රවාහනය සඳහා නිර්දේශ කරලා තියෙන්නේ ප්ලාස්ටික් භාජන නැත්නම් ප්ලාස්ටික් පෙට්ටි. ඒව නැතුව නිකන් වෙන දේවල් හොඳ නැහැ. අනික අස්වැන්න රළු ලෙස බානවා නැත්නම් පටවනවා. නිකන් ගෝණි පිටින් විසි කරනවා ලොරියට ඔක්කොම තැලෙනවා. සමහර වෙලාවට මේ අස්වනු ගෝණි දාලා මිනිස්සු ඒක උඩ වාඩි වෙලා හරි නිදාගෙන හරියනවා. එතකොට මොකද වෙන්නේ? අස්වැන්නට විශාල යාන්ත්‍රික හානි සිද්ධ වෙනවා. සමහර කට්ටිය අස්වැන්න ලොරියට නැත්නම් වාහනයට පටවන්නේ නොගැලපෙන ඇසුරුම් සහිතව. සමහර වෙලාවට මේ වගේ ගෝණියක් තියෙනවා ලොරියේ පහළින් මොනවා හරි අස්වැන්න හරි මොනවා හරි දාපු ගෝණියක් තියලා ඒක උඩ තියෙනවා මෙහෙම පෙට්ටියක් ළමයි. මේකේ තක්කලි දාලා තියනවා වෙන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මේක නිකන් සීසෝ එක වගේ මේක බැලන්ස් නැහැනේ මේක හරියට සමතුලිත නැහැනේ. මේ පෙට්ටිය එහාට මෙහාට පැද්දෙනවා. අවසානයේ මොකද වෙන්නේ? මේකට දාලා තියෙන තක්කල ටික සේරම තැලිලා යාන්ත්‍රික හානියට ලක් වෙනවා. සමහර වෙලාවට මේ මත ආසාදන ඇති වෙලා දිලීර බැක්ටීරියාව යැපිලා හොඳ තක්කලිත් නරක වෙන්න බලන්න. ඒ නිසා ඒ වාගේ එකිනෙක නොගැලපෙන ඇසුරුම් භාවිතා කරන්න හොඳ නැහැ. එහෙනම් බලන්න ළමයි ඊළඟ පියවර
පසු අස්තුණු තාක්ෂණයේදී හානි වෙන්න පුළුවන් ඊළඟ පියවර තමයි අස්තුණු ඇසිරීමේදී. දැනගන්න අස්තුණු ඇසිරීමේදී අපි નિયમિત ඇසුරුම් වර්ග භාවිතා කරන්න ඕනේ. උදාහරණයක් තියෙනවා මම කලිනුත් මේ ගැන කිව්වා වාහනවල තියෙන්න ඕන ළමයෝ ශීතාගාර. ඕවට තමයි සමහරු කියන්නේ ළමයි ෆ්‍රීසර් ට්‍රක්ස් කියලා. ඒවා දාලා තමයි අපි වාහන අරන් යන්න ඕන. නිකන් ලොරි ආදිය තුල නෙමෙයි ආහන අසුරන්ට හෝ ගබඩා කරන්න ඕන. ඒ වගේම ප්ලාස්ටික් කෑන් යොදා ගන්න ඕන. ප්‍රවාහනය කරන අසුරන්න ඕනේ ඒක. අනවශ්‍ය පරිදි අස්වැන්න තද කරමින් අසුරන්ට හොඳ නැහැ. මේක විශේෂයෙන්ම තේ වගාවට වැදගත් වෙනවා. අපි තේ වගාවේ තේ දළු විශේෂයෙන්ම ඔය යූරියා බෑග් ආදී ගබඩා කරලා ප්‍රවාහනය කරන්න යනකොට සමහර කට්ටිය මේකට දාලා මෙහෙම කකුලෙන් පාග තේ දළු දාන්න හදනවා. එතකොට දැනගන්න තේ කර්මාන්ත ශාලාව තුල විය යුතු තේ ෆර්මන්ටේෂන් හෙවත් පැසීමේ පියවර කල්තබා වෙනවා. එහෙම වුණොත් ඒ මගින් ගුණාත්මයයි අඩු වෙන්නේ තේ කොළවල. ඒ නිසා එහෙම කරන්න හොඳ නැහැ. එළවලු පවා එහෙමයි. ඊළඟට ළමයෝ අනවශ්‍ය පරිදි ධාරිතාව ඉක්මවා අසුරන්න එපා. යම් ඇසුරුමකට දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා අසුරන්ට යන්න එපා. අනික තමයි නොගැලපෙන අස්තුණු එකට අසුරන්න හදන්න එපා. උදාහරණයක් ගත්තා අපි තක්කාලි පෙට්ටියක් අරන් ඒකේ තක්කාලි ටික අඩියට දාලා ඒක උඩින් අර්තාපල් අසුරනවා. මොකද වෙන්නේ? මේ අර්තාපල් ඝන දෙයක් ඒකත් එක්ක ගැටුනහම තක්කාලි ටික සීරම පොඩි වෙලා යාවි. ඒ නිසා ඒ බඳු ක්‍රම යොදා ගන්නට හොඳ නැහැ. එහෙනම් අපි කතා කළේ ළමයි අස්වැන්න ඇසිරවීම පිළිබඳවයි. එන්න ළමයි ඊළඟ පියවරට අස්වනු හානි වෙන්න පුළුවන් ඊළඟ පියවර තමයි ළමයෝ අස්වනු අලෙවි කිරීමේදී. අස්වනු අලෙවි කරනවා කියන්නේ ළමයි මේ අස්වැන්න කිසියම් වටිනාකමක් සමග අපි හුවමාරු කරනවා. මේක වෙළඳපොළට අස්වැන්න ගෙනල්ලා ඉදිරිපත් කරපුවාම වෙළඳපොළේදී පාරිභෝගිකයා යම් වටිනාකමක් දීලායි අස්වැන්න මිලදී ගන්න. අනේකට අපි කියනවා අස්වනු අලෙවි කිරීම හෙවත් මාකටිං කියලා. මෙතනත් වෙන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මෙහෙම එකක් තියෙනවා ළමයෝ අස්වැන්න ගෙනාවු හැටිම ඔක අලෙවි වෙන්නේ නැහැනේ. අපි මොකද කරන්නේ? ඔක අලෙවි කිරීම සඳහා පාරිභෝගිකයාට පේන්න ළමයෝ ප්‍රදර්ශනය කරනවානේ. බොහෝ වේලාවට ඔය ප්‍රදර්ශනය කරන්නේ එලිමහනේ. ඕක තමයි නරක වැඩි. දැනගන්න මෙහෙම ළමයි අස්වැන්න එලිමහනේ ප්‍රදර්ශනය කිරීමේදී වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්වය තමයි මේ අස්වැන්න මොකද වෙන්නේ ළමයෝ අධික අවුවට වාහන දුම් ආදියට අහු වෙනවා. අහු වෙච්ච හැටි මොකද වෙන්නේ? මේක නාස්ති වෙනවා. එහෙම නැත්නම් අස්වැන්න වැඩිපුර ප්‍රදර්ශනය කරන්න වැඩිපුර පාරිභෝගිකයෝ අල්ලගන්න අපි මේ ගොඩාක් වෙලාවක් එළිය දාගෙන ඉන්නවා. මොකද වෙන්නේ? රෝග පලිබෝධ හානි ඇතුල් වෙනවා. ඔය වගේ දෙයක් තමයි ළමයෝ කෙසෙල් කැන් වලට උනේ. කඩවල් වල කෙසෙල් කැන් එල්ලලා පාරිභෝගිකයන් ආකර්ෂණය කරන්න ප්‍රදර්ශනය කරන්න ගියා. මොකද උනේ? පළතුරු මැස්සා ආවිල්ලා මේ බිත්තර දාලා මීට වසර 4කට 5කට කලින් විශාල වශයෙන් කෙසෙල් වගාව. එතක කෙසෙල් අලවිය ඇත්තටම කිව්වොත් නැහැ. මිනිස්සු කෙසෙල් ගන්න බලාපේ ගන්න එක ප්‍රතික්ෂේප කළා. මොකද කෙසෙල් කනකොට සමහර වෙලාවට ඇතුලේ පණුව හැපෙනවා. මොකද පළතුරු මැස්සා බිත්තර දාලා. ඉතින් ඒ නිසා ළමයෝ මේ පාරිභෝගිකයෝ ආකර්ෂණය කරන්න කියලා අනවශ්‍ය විදිහට අස්වැන්න ප්‍රදර්ශනය කරන්න උත්සාහ නොකළ යුතුයි. ඒ වගේම වෙළඳපොළ තුල අධිකව රෝග හා පලිබෝධ හානි තියෙනවා. වෙළඳපොළ අපිරිසිදුයි. හරියට සුද්ධ කරලා නැහැ. මේකේ තැන් තැන් වල පළතුරු මැස්සෝ ඉන්නවා. කැරපොත්තන්ගේ හානි. එහෙම හොඳ නැහැ. ඒක තමයි මම මේ කී හිටියේ කෙසෙල් කැන් පිටින් නිරාවරණය කර එල්ලා තිබ්බහම තමයි මේ අලවියේදී ප්‍රදර්ශනය කරන්න ගිහිල්ලා ඔය පළතුරු මැස්සාගේ හානිය ඇති වෙලා කෙසෙල් අලවිය නෙමෙයි ළමයෝ සමස්ත වගාවම ප්‍රශ්නයකට මතුවුණා. දැනගන්න ලංකාවේ බහුලව කෙසෙල් නිෂ්පාදනය කරන ප්‍රදේශයක් තමයි ඇඹිලිපිටිය නම් ප්‍රදේශය. මේ ප්‍රදේශයේ ගොවීන්ට කෙසෙල් අලෙවි කරගන්න බැරුව ඒගොල්ලන්ගේ බැංකු ණය ගෙවා ගන්න බැරුව විශාල උද්ඝෝෂණ වලට පවා යන්න වුණා. මේකට වග කිය යුත්තේ නැත්තම් මේ ප්‍රශ්නේ මතුවුනේ කෙසෙල් වගාකරුවන් හින්දා නෙමෙයි අලෙවි කරුවන්ගේ මේ වැරදි පුරුදු හින්දා. ඒගොල්ල කෙසෙල් කැල් එල්ලලා තියෙනවා. පළතුරු මැස්සන් මේවා බිත්තර දානවා. කෙසෙල් ඔක්කොම විකුණන්න අමාරු වෙච්චාම බැර ටික කුණු වෙන්න කිට්ටු වෙච්චාම නිකන් එලිමහන විසි කරනවා පළතුරු කඩේ පිටිපස්සට. තවත් පළතුරු මැස්ස වෙලා බිත්තර දානවා විශාල හානියක් බවට පත් වුණා. පසුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කිව්වා මේ කෙසෙල් කැන් එල්ලා තැබීම පුරුද්ද අඩු කරන්න. එහෙමනම් මේක ආවරණය කරන්න. ඊට අමතරව අලෙවි නොවුණු පළතුරු කෙසෙල් විතරක් නෙමෙයි අඹ අලිපේර වෙන්න පුළුවන්. නිකරුණේ පිළිකන්න විසි කරලා දාන්න එපා.
මේවා එක්ක වලලන්න නැත්තම් ලාම්පු තෙල් දාලා ගිනි තියන්න. නැත්තම් මේක මුළු කර්මාන්තයටම ගැටලුවා. එහෙමයි ඔක මර්ධනය වෙන්නේ. ළමයෝ ඊළඟට බලන්ට ඒ වගේම මනා වාතාශ්‍රයක් රහිතව ආස්වැන්න ප්‍රදර්ශනය කරන්න ගියත් ওই වැඩේ වෙනවා. ශ්වසන විහානිය ඇති වෙනවා. අනික තමයි එක්ක ප්‍රදර්ශනය නොකළ යුතු ආස්වැන්න එකට ප්‍රදර්ශනය කරනවා. දැනගන්න කොළ එළවලු සහ ඉදෙන පළතුරු එකට ප්‍රදර්ශනය කරන්න එපා. ඉදෙන පළතුරු වලින් නිකුත් වන එතලීන් මගින් වෙන්නේ ළමයෝ කොළ එළවලුත් කහ පාට වෙනවා. ඒ වගේම ප්‍රදර්ශන ශීතකරණ දැන් මේවා නම් ওই සුපිරි වෙළඳසැල් වල තමයි භාවිතා වෙන්නේ. ප්‍රදර්ශන ශීතකරණ කියලා වීදුරු සවි කරපු ශීතකරණ තුල තමයි අස්වැන්න දාලා තියන්න ඕනේ. එලිමහනේ දාපුවාම තමයි මේ ආසාදන ආදියට ලක් වෙන්නේ. අස්වනු හානි විය හැකි අවසාන පියවර අස්වනු පරිභෝජනයේදී. මේක නිවසේදී වෙන්න පුළුවන් දෙයක්. පාරිභෝගිකයින් වන අපටත් යම් ධාරිතාවක් තියෙනවා මේකට වග කියන්නේ. එකිනෙක නොගැලපෙන අස්වනු විශාල ප්‍රමාණයක් මිලදීගෙන එකම මල්ලක දාගන්නවා. ඉතින් ඇත්තටම අපේ පාරිභෝගිකයෝ බොහෝ විදියට එළවලු පළතුරු වැනි ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නේ ගමේ පොළට ගිහිල්ලා. ගිහිල්ලා එකම මල්ලක් අරන් ගිහිල්ලා මේකට දිවුලුත් දාගන්නවා, තක්කලිත් දාගන්නවා. මොකද වෙන්නේ? යාන්ත්‍රික හානිය ඇති වෙනවා. අස්වනු දමා ගැනීමට රළු පුෂ්ඨ සහිත මලු භාවිතා කරනවා. ඊටාම දන්නේ මොනවා හරි බොහොම රළු ද්‍රව්‍ය වලින් හදපු මලු තමයි මේකට පාවිච්චි කරන්නේ. ඒ වගේම අස්වැන්න විශාල කාලයක් මලු තුල තියෙනවා. ඉතින් අපේ ප්‍රායෝගික තත්ත්වයේ ගම්වල ඔහොමනේ. ගම්වැසියන් පොළ දාට පොළට ගිහිල්ලා පොළෙන් ඉස්සෙල්ලාම එළවලු මිලදීගෙන ඊළඟට සමහර ලාවට ෆාමසි වලට ගිහිල්ලා බෙහෙතුත් අරගෙන රෝහලට ගිහිල්ලා බෙහෙතුත් අරගෙන තවත් රෙදිපිලි කඩවල රෙදිපිලිත් අරගෙන විශාල සෙනඟ තද වුණු බස් රථවල ආපහු වෙනකොට ඉතින් විශාල ගැටලු වලට ලක් වෙනවා අස්වැන්න. ඒ නිසා එහෙම විශාල කාලයක් මලු තුල තියන්න හොඳ නෑ කියන එකයි මතේ. ඒ වගේම ළමයෝ මේවා වාහනවල තියන්නේ අයහපත් ස්ථානවල. සමහර කට්ටිය දැන් මේක ඒගොල්ලෝ එළවලු මලු අරගෙන බස් එකට නැගපුවාම ඒක කොන්දොස්තරවරේ අරන් ගිහලා මේ මල්ල තියෙනවා එන්ජින් එක ගාවේ. එන්ජින් එක කියන්නේ බස් එකේ තියෙන උෂ්ණත්වය අධිකම ස්ථානේ. දැන් මොකද වෙන්නේ? අනේ මේ එළවලු පළතුරු ඔක්කොම රත් වෙලා ගුණහානි වෙනවා. ඒ වගේම අනවශ්‍ය ප්‍රමාණයට මිලදී ගන්නවා. හුඟක් අයට අවබෝධයක් නැහැ. ලාභදායක නම් ඒක විශාල ප්‍රමාණයක් මිලදී ගන්නවා. අනික තමයි නිවසේදී අයහපත් තත්ත්වයන් යටතේ තමයි මේවා තියන්නේ. හුඟක් අය එළවලු මල්ල ගෙනල්ලා ඒක මල්ල පිටින්ම තියෙනවා. ඒක අස් කරන්නේ නැත්තම් විහිදුවා ඒකට හොඳින් වාතාශ්‍රය ලැබෙන්න සලස්වන්නේ නැහැ. අනික තමයි නිසි ඇසුරුම් භාවිතා කරන්නේ. ශීතකරණයක දැම්මත් ඒ සඳහා විශේෂ බහලුම් වල දාලායි ශීතකරණේ අර යට තියෙන පෙට්ටිය වගේ ව්‍යුහයට දාන්න ඕන. අනික තමයි දැන් ඔවා ගෙනල්ලා ගබඩා කළාට පස්සේ ආහාර බවට පත් කරද්දී අයහපත් ආහාර පිසීමේ හා සැකසීමේ ක්‍රියා යොදා ගන්නවා. සමහර කට්ටිය විශාල තාපයක් අරගෙන මැල්ලුම් ආදිය පිසිනවා. සේරම පෝෂක පිලිස්සී යනවා. මෙලෝ ගුණයක් නේ. ඒ වගේම අනවශ්‍ය පරිදි අස්වැන්න සෝදනවා. සමහර කට්ටිය ඔය එළවලු වර්ග ආදිය සෝදනකොට විශාල වශයෙන් සේදීමේදී එහි තියෙන පෝෂක සේදී යනවා. අනික තමයි අපි කවුරුත් දන්නවා මැල්ලුම් හා කොළ එළවලු ඉස්සරලා සෝදලා කපලා සෝදන්න එපා. කැපුම් පෘෂ්ඨවල තියෙන පෝෂක ටිකයි සේදී අපතේ යන්නේ. අනික තමයි ලුණු වගේ දේවල්, ගෝවා වගේ දේවල් පිරිසිදු කරන්න ගියාම සමහර කට්ටිය විශාල පත්‍ර ප්‍රමාණයක් කඩලා අහක දානවා. අනික තමයි ඉතා අධික උෂ්ණත්වයක් යටතේ දිගු වේලාවක එළවලු බෝංචි වගේ වුණත් අධික උෂ්ණත්වයක් යටතේ පිසගත්තාම ළමයි ඒවැය තියෙන පෝෂක පිලිස්සී යන එකයි වෙන්නේ. එහෙම කරන්න හොඳ නෑ. අනික තමයි නිවසේ අවශ්‍යතාව ඉක්මවා පිසගෙන ඒක අවශ්‍ය ප්‍රමාණය කාලා අනික් ප්‍රමාණය අපතේ යනවා. ඒක හොඳ නැහැ. ඒක විශාල වශයෙන් තියෙන ගැටලුවක් තමයි සමහර ගෙවල් වල. අනික තමයි ඔය උත්සවවලදී අපි දැකලා තියෙනවා කෑම මේසාදී අලංකාර කරන්නටත් ආහාර වර්ග යොදා ගන්නවා. ඒක අන්තිමට පරිභෝජනය කරන්නේ නිකම්ම අහක දානවා. ඒවා නොකළ යුතු විශේෂයෙන්ම මේ වාගේ දිනවල ආහාර අර්බුදයක් ගැන කතා කරද්දී ඒ ගැන හිතන්නවත් හොඳ නැහැ. අනික තමයි වැරදි පෝෂණ පුරුදු. සමහර කට්ටිය අමුයෙන් එළවලු ගන්නවා වෙනුවට සලාද ආදී වෙනුවට මේවා හුඟක් උයලා රත් කරලා තමයි කන්න පුරුදු වෙලා. ඒතර මොකද වෙන්නේ?
ඒකේ ඔක්කොම පෝෂක ටික පිලිස්සී යනවා. අනික තමයි උත්සව ඔය ආපන ශාලාදී බුෆේ ක්‍රමය යොදද්දී මොකද වෙන්නේ? ආහාර ගන්න එන කට්ටිය අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා බෙදාගෙන ටිකක් කාලා අනිත් ටික විසි කරනවා. මේක නරක පුරුද්දක්. මේක විශාල වශයෙන් ආහාර අපතේ යවන්න අපේ විතරක් නෙමෙයි ආසියාවේම. මේ තත්ත්වයෙන් මිදිය යුතු බව තමයි පළ වෙලා තියෙන්නේ. එහෙනම් දරුවනේ මෙතෙක් අපි සාකච්ඡා කරමින් හිටියේ කොහොමද ආහාරවල නැත්තම් කොහොමද අස්වැන්නේ පසු අස්වනු හානි ඇති වෙන්නේ කියලා. අපි එහෙනම් ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු මේ පසු අස්වනු හානි වළක්වා ගන්න ආකාරය පිළිබඳව.